මාව ඇහෙනවද? ඇහෙනවා සර්. එතකට පැහැදිලිව පේනවද? නැත්නම් කැඩි කැඩි කැඩිද පේන්නේ? කැඩි පේන්නේ. හරි පොඩ්ඩයි. දැන් හරියද? දැන් හරියද? හරි සර්. දැන් කැඩි කැඩි නෙමෙයි නේද පේන්නේ? ටිකක් පැහැදිලි මදි සර්. එහෙමද? සිග්නල් පොඩි අවුලක් තියෙනවා. ඕක ඔය සිග්නල් අවුල මං හෙට විදි හදන්න. පොඩි සිග්නල් අවුලක් තියෙනවා මේ රවුටර් එක තියෙන තැන. පොඩක් අවුල්. හරි. මට කියන්න පැහැෙනවද කියලා? පේන එක ගැන හිතන්න එපා. ඇහෙනවද? ඇහෙනවා අයියා. හරි. ඇහෙන එකේ ගැටලුවක් ආවොත් කියන්න. එහෙමත් මේ මොන හරි කරමු. නැතුව මේ අපි කරයියා පාර. අපි එදා ටෙස්ට් තුනේ ටෙස්ට් එක තියෙන්නේ. describing picture මේ කැටගරි එකේ ප්‍රශ්නයක් තිබුණා ටෙස්ට් 3 වගේ. ටෙස්ට් 3 තමයි. හරි. එතකොට මේ
සිග්නල් එක යනවා එනවා පොඩ්ඩක් ඉවර. සර් බෝඩ් එක හරියට පේන්නේ නැහැ කැඩි කැඩි පේන්නේ. දැන් හරිය සමාධි හරි සර්. හරිනේ රයිට් මේ සිග්නල් අවුලක් තියෙනවා මේ උලන් සැර වැඩි හින්දා මොකක් හරි සිග්නල් කේස් එකක් තියෙනවා මේ රයිට් මේ එතකොට එදා ළමයි අඩුවෙන් හිටපු ඉඳන් මම එක ටෙස්ට් එකයි කරේ එක ටෙස්ට් එකක් වුණාට ඒක විමලා සම්පූර්ණයෙන්ම ග්‍රැමර් කොටස් පැය දෙකක් පුරාවට ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරා රයිට් එතකොට සමාධියකට ආවද එදා මතක නැහැ සමාධි නේ මෙහි හිටියා අනේ නෙන්නේ හිටියේ නේද නෑ අයියා අනේ මං මෙහෙ හිතේ නෑ ඒක. සමාධි හිටියද ටෙස්ට් 3 කරනකොටද? ඔව්. ඔව් ආවා. ආවනේ රයිට් එදා අපි ඒක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා ඒක තියෙන ගැඹුරම තැන ඉඳන් ඒක අනික එදා පන්තියේ කරේ අමුතු විදිහකට නේද දැන් අමුතු විදිහකට පන්තියේ කරේ මේ ඒ කියන්නේ මම ස්ක්‍රීන් එකේ ෂෙයා දාලා එහෙම ටයිප් කරලා එහෙම වැඩක් නේ කරේ රයිට් එතකොට අද එහෙම කරේ නෑ මේ බෝඩ් එක ගන්න ඉන්න ඕගොල්ලෝ බෝඩ් එකට හොර වෙලා හින්දා බෝඩ් එකේම කරමු මේ ආය රචනා ප්‍රශ්න වගේ සාකච්ඡා කරනකොට අපි මේ ස්ක්‍රීන් ෂෙයා දාලා එහෙම වැඩ පිළිවෙලක් කරමු රයිට් ටෙස්ට් 3 අපි ටෙස්ට් 3 කරලා ඉවරයි හරිද දැන් අපිට කරන්න තියෙන අද ටෙස්ට් 4 ඉඳන් ඉස්සරහට ටෙස්ට් number 4 ටෙස්ට් number 4 right ඔතන ඉඳන් තමයි අපිට කරා යන්න දෙන්නේ මේ අපි නම් කරමු සිග්නල් පොඩි අවුලක් තියෙනවා හරිද ඒක මේ හදන්න බෑ සිග්නල් යනවා එනවා මේ උලන් සැර වැඩි කේස් එක නිසා මේ එහෙම වුණොත් ඕගොල්ලන්ට පැහැදිලිම තැනක් තිබුණා දැන් කියන්නේ ඇහෙන්නේ නැහැ කියලා එහෙම ඇහුන්නේ නැහැ කියලා මට ආයෙත් කියන්න මං කරන්න හරිද මේ මං ආයෙත් ගන්නන්න සිග්නල් එක ගන්න තියෙන්නේ නෑ ළමයි මේ අර උලන් සැර වැඩි අද ටිකක් ඒක නිසා හරි අපි කරයි ටෙස්ට් 4 හරි මම ඔයගලන්ට කිව්වා මම දැන් මාකින් එක මම දැන් ක්ලාස් එක පටන් ගන්න විනාඩි 10කට විතර ගන්න හරි මාකින් එක බලලා ප්‍රෙපරේෂන් එකක් හදාගන්න ඒක මම පොතක ලියාගත්තා රයිට් පොතක ලියාගෙන මේ ඕගොල්ලන්ගේ O level සිලබස් එක තියෙන්නේ ඒ සිලබස් එකට අදාළ කොටස් ටික දාලා හදාගත්තා හරිද නෝට් එක ඒ කියන්නේ මම ඔයගලන්ට උගන්වන්න ගෙනාපු නෝට් එකේ ඒ ටික දාලා තියෙනවා එතකොට ආය ඔයගොල්ලෝ දන්නව නේද ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ තියෙනවා නේද යුනිවර්සිටිස් ඒ යුනිවර්සිටිස් වල වෙබ්සයිට් තියෙනවා ඉන්ටර්නෙට් එකේ හරිද මම ඉන්ටර්නෙට් වලට ගිහිල්ලා ඒවා රිෆර් කරලා ඒගොල්ලෝ ඒක සම දැන් ප්‍රිපොසිෂන්ස් කියන පාඩම ගත්තොත් ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් මොනවද දීලා තියෙන වර්ග දැන් ඔය ප්‍රිපොසිෂන් වල නීති වගේක් දුන්නා නේද මම ප්‍රිපොසිෂන් වල නීතිද ඔව් මොන හරි නීති 8ක් දුන්නා නේ ප්‍රිපොසිෂන් නීති 8ද ඇඩ්ජෙක්ටිව් නීති 8ද මම හිතන්නේ මේ ප්‍රොපොසිෂන් නීති 8 දුන්නේ මේ එතකොට ඒ නීති තියෙනවානේ ඒ වගේ නීති ඔයගලන්ට උගන්වන්න නැහැ උගන්වන්න නැහැ අර වෙබ්සයිට්ස් වල තියෙන්නේ මේ ඒවා
මම ඕගොල්ලන්ට ඒ වුණාට උගන්වනවා. ඒව දැනගෙන ඉන්න එක වටිනවා. රයිට්? මේ හරි. අපි එනවා වැඩේ කරමු. ටෙස්ට් 4 ඉඳන් තමයි අපිට කරන්න තියෙන්නේ. හොඳයිද? 2018 ටෙස්ට් 4. ටෙස්ට් 4 එක ප්‍රශ්නය ඇවිල්ලා මේ ඕගොල්ලන්ගේ තියෙන vocabulary test එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ වචන අඳුරනවද? ඒ වචන හුරුව තමා මේකෙදි බලන්නේ. අන්න එතකොට ළමයි ඕගොල්ලෝ මේ ක්ලාස් එකට ඉන්නකොට ඕගොල්ලෝ මෙහෙම දෙයක් කරන්නේ. මේක හුරු වෙන්න. ඕගොල්ලෝ ගාව පොඩි පොතක් තියාගන්න. චූටි පොතක්. ඒ පොතේ අලුතෙන් හම්බෙන වචන තියෙනවනේ. අන් ඒ වගේ ඒව ලියා ගන්න. හරිද? ඉංග්‍රීසි වචන ලිව්වා සිංහල තේරුම ලිව්වා. එහෙනම් පොඩි ඩික්ෂනරි එකක් ඕගොල්ලෝ හදා ගන්න. ඒ කියන්නේ මේක පාස් පේපර් ඩික්ෂනරි එක. පේපර් වලට ආපු වචන මාලාව තියෙන ඩික්ෂනරි එකක් ඕගොල්ලෝ ගාව තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ ඩික්ෂනරිය නිකන් ඔය ඉන්න වෙලාවට වචන පහක් දවසට පාඩම් කරන්න. අනිවාර්යෙන් එක්සෑම් පේපර් එකට ඇවිල්ලා තියෙන වචන තියෙනවනේ. ඒ වචන සෙට් එක ඕගොල්ලෝ දන්නවා. හරිද? ඕගොල්ලෝ දන්නවා. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන්. හරිද? right. හරි. මේ ප්‍රශ්නය ටෙස්ට් 4. සෑදීමේ අරමුණ මොකක්ද? ප්‍රොෆෙසර් ඇයි මේ ප්‍රශ්නේ ඕගොල්ලන්ට පේපර් එකට දාලා තියෙන්නේ? ඕගොල්ලන් නෙමෙයි 2018 එක්සෑම් එකට දීපු එවුන්ට ඇයි මේක දාලා තිබ්බේ ප්‍රොෆෙසර්? බලමු. objective. Assess the ability to read and extract specific information from a content page. හරි. ඒ කියන්නේ to read, assess the ability. හැකියාව බලනවා to read කියවන්නයි and extract උපුටා ගන්න specific. ඒ කියන්නේ සුවිශේෂී කරලා දක්වලා තියෙන තව වැදගත් තොරතුරු from a content page. ඒ කියන්නේ මොන හරි අඩංගු කරලා තියෙන පිටු තියෙන්නේ. පිටු කියන්නේ මේවා. ඔය පත්තරයක් ගන්නවා කියමුකෝ. පත්තරේ තියෙන පිටුවක් ගත්තොත් ඒකේ ගොඩාක් විස්තර තියෙනවනේ. නේද? ගොඩාක් විස්තර තියෙනවා. දැන් පොතක් ගත්තොත් ඒ පොතක පිටුවක් ගත්තොත් ඒකේ ගොඩාක් විස්තර තියෙනවනේ. ආන් ඒකෙන් වැදගත් සුවිශේෂී තොරතුරු ඕගොල්ලන්ට උපුටා ගන්න පුළුවන්ද කියන හැකියාව තමයි මේකෙන් බලන්නේ. හරි? right. අපි එහෙනම් වැඩේ කරමු. මේ ප්‍රශ්නේ ටෙක්නික් එක තියෙන්නේ මොකක්ද? මැච් කරන එක. ඒ කියන්නේ ගලපන්න තියෙන්නේ. හරිද? මේ මම හැම ප්‍රශ්නයකම කියනවා නේද ඔයගොල්ලන් ප්‍රශ්නේ හැදීමේ අරමුණ සහ ඒකේ ටෙක්නික් එක. මේක ඔයගොල්ලන්ගේ පේපර් එකේ නෑ. මේක තියෙන්නේ මාකින් ස්කීම් එකේ. හරිද? මාකින් ස්කීම් එකේ තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මේක ගැන වැඩි හිතන්න ඕනේ. හිතන්න ඕනේ මම මේ ඔයගොල්ලන්ට කියන්නේ පේපරේ ඇයි ප්‍රොෆෙසර්ස්ලා මෙහෙම පේපර්ස් හදන්නේ. හරිද? කහනවට හදන්නේ. එතකොට හදන අරමුණ අපි දැනගන්න බෑ නේද? ආන්ගේ අරමුණ තමයි ඔයගොල්ලන් මම ඉස්සලාම පේපර් එක කරන්න කලින් පැහැදිලි කරන්නේ. right? හරි. අපි එහෙනම් ප්‍රශ්නේ කියවමු. Study the content page of a textbook given in box A. මෙහෙම box එකක් තියෙනවලු. ඒක A කියලා නම් කරලා තියෙනවලු. ඒක තියෙනවලු දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම පොතක් තියෙනවා. හරිද? මොන පොතක් කියලා හිතන්නකෝ. මේ පොතේ මේ පිටුවේ තියෙනවා ලෝකයේ ඉතිහාසය ගැන. ලෝක ඉතිහාසය ගැන මේ පිටුවේ තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පිටුවේ තියෙනවා ලෝක යුද්ධ ගැන. මේ පිටුව. ආන් එහෙම පිටුවෙන් පිටුව ඒ පිටුවට අදාළව තියනවා නේද යම්කිසි තොරතුරු කාණ්ඩයක්. තොරතුරු ගොන්නක් තියෙනවනේ. හරිද? ගොන්නක්. ආන් ඒ ගොන්නට අපි නමක් දීලා තියෙනවා. ඒ නම් ටික මේ box එකේ තියෙනවා. box A එකේ.
හරිද? දැන් හිතන්නකෝ අපි ගමු ඔයගොල්ලන්ගේ අච්චුපොත. ඒ අච්චුපොතේ 56 වෙනි පිටුවේ තියෙනවා සෛල විද්‍යාව. සෛල විද්‍යාව කියන ඔයගොල්ලෝ දන්නේ. ගණන් අච්චුපොත ගන්න. ගණන් අච්චුපොතේ 72 වෙනි පිටුවේ තියෙනවා කියලා හිතන්නකෝ සූත්‍ර පාඩම. සූත්‍ර පාඩම. එතකොට 72 වෙනි පිටුවේ තියෙන්නේ සූත්‍ර පාඩමකට අදාළ තොරතුරු ටික. හරිද? සූත්‍ර පාඩමට අදාළ තොරතුරු තමයි ඒ පිටුවේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ පිටුව ගන්න. ඒකට අදාළ ක්‍රියාකාරකම් තියෙනවා. ඔහම පිටුවෙන් පිටුවට ඒ පිටුවේ තියෙන තොරතුරු වර්ග කරලා තියෙනවානේ නේද? වර්ගීකරණය වෙලා තියෙනවා. එතකොට ඒව තමයි මේ බොක්ස් A එකේ තියෙන්නේ. හරිද? බොක්ස් A එකේ. ඊට පස්සේ බොක්ස් B එක. බොක්ස් B එකේ තියෙන ළමයි මොනවද? ඒ අදාළ තොරතුරට මාතෘකා ටික තියෙනවා. මාතෘකා. දැන් හිතන්නකෝ මේකේ තියෙනවා සූත්‍ර පාඩමේ විස්තරය. හරිද? සූත්‍ර පාඩමේ විස්තරය තියෙනවා. x සමානයි කොහොම 1යි කොහොම තියනවා කියලා හිතන්නකෝ. කොහොම තියෙනවා. මේකේ තියෙන ඒ මාතෘකාව. පාඩමේ මාතෘකාව තියෙනවා මේක. සූත්‍ර වල කියන්නේ ෆෝමියුලා කියන්නේ. හරිද? එතකොට අපිට කරන්න තියෙන මොකද්ද දන්නවද? මෙතන මේ විස්තරයට අදාළව මොකක් හරි තියනවා කියමුකෝ. මේ නමක් දීලා අපිට තියෙන්නේ මේ මාතෘකාවයි මේකයි ගලපන්න. හරිද? ඒ දෙක තමයි මේකේ කරන්න තියෙන්නේ. මට කියන්න හරියද ප්‍රශ්නේ පැහැදිලිද? ප්‍රශ්නේ මොකද්ද කරන්න තියෙලා තේරුණාද? පැහැදිලි සර්. හරි. එතකොට සමාධියට ටිකක් තේරුන්නේ නැහැ හරියට. හරි. මම මෙහෙම කරන්නම්. ඒ ගණිතය ගත්ත හින්දා තමයි පොඩ්ඩක් කේස් එක ගියේ. මෙහෙම වගුවක් තියෙනවා. හරිද? වගු දෙකක් තියෙනවා කියලා හිතන්න. වගු දෙකයි. මම මේ පළවෙනි වගුවට කියනවා බොක්ස් A කියලා. දෙවෙනි වගුවට කියනවා බොක්ස් B කියලා. බොක්ස් B කියලා. right? හරි. එතකොට මෙන්න මේ බොක්ස් A එකේ තියෙනවා මෙහෙම දෙයක්. මෙහෙම හිතන්නකෝ. මේ බොක්ස් A එකේ තියෙනවා පිටු අංක ටික. පිටු අංක. පිටු අංක මේ තීරුවේ තියෙනවා. හරිද? මේ බොක්ස් B එකේ පිටු අංක ටිකක් වෙනම තීරුවල තියෙනවා. ඔහොම. හරිද? right. එතකොට මං ගන්නවා පොතක්. දැන් හිතන්නකෝ මේ පොත කියලා. මේ පොතේ හැමදේම තියෙනවා. මැදි මගුලක් නැහැ කියලා හිතන්නකෝ. මේක එක පිටුවක් ගත්තොත් ඒකේ තියෙනවා සම්පූර්ණයෙන්ම කාර් ගැන තියෙනවා. කාර් ගැන තියෙනවා. හරිද? මේ පිටුවේ තියෙනවා කාර් ගැන. මේ පිටුවේ තියෙන කාර් ගැන. එතකොට මල් ලියනවා ගැන කියන්නේ කොහොමද? about. about. car වලට කියන්නේ cars. අන්න. හරි? right. ඊට පස්සේ මේ තියෙන්නේ car ගැන කියලා. car ගැන තියෙන්නේ මොන පිටුවේද කියලා මෙතන දාන්න. පිටු අංක 11 ඉඳන් පිටු අංක 13ට යනකම් පිටු වල තියෙනවා car ගැන කියලා තියෙනවා box A එකේ. හරිද? එතකොට මේ box B එකේ තියෙනවා මෙන්න මේ car ගැන කියන එකට අදාළ මාතෘකාව. car වලට මාතෘකාව කියන්නේ අපි ගමු ඔටෝමොබයිල් කියලා. ළමයි ඔටෝමොබයිල් කියන්නේ ස්වයංචලන. ස්වයංචලන කියන්නේ කාර්. හරිද? මෝටර් රථ. මෝටර් රථ කියන එක තමයි ඔටෝමොබයිල් කියන එකෙන් තේරුම. හරිද? ඔටෝමොබයිල්.
හරිද? නැත්නම් ඔයගොල්ලෝ දන්න මේකක් ගන්නම්. BMW කියලා දෙනවා. හරි. BMW කියලා දෙනවා. එතකොට මෙතනට අපි දාන්න BMW. BMW කියන්නේ මොකද්ද? දැන් ඒක දැනගන්න එපා. ඔයගොල්ලෝ දන්නා BMW කියන්නේ මොකද්ද කියලා? දන්නද කවුරු? මේකනේ ඒක දැනගන්න බෑ. ඒක දැනගන්න නැතුව මේක කරන්න. දන්නවද BMW කියන්නේ මොකද්ද? BMW කියන්නේ කාර් එක. හරිද? එතකොට මේකේ තියෙනවා පිටු අංක 11 ඉඳන් 13ට යනකම් තියෙනවා කාර් ගැන කියලා. මේ බොක්ස් B එකේ තියෙනවා මොන කාර් ගැනද කියලා ඒ කාර් වලට අදාළ මාතෘකාව. අපිට තියෙන්නේ මේක ගෙනල්ලා මේකේ ලියන්න. අපි ලියනවා BMW කියන මාතෘකාව තියෙන්නේ මොන පිටුවේද? මේ about cars කියලා තියෙනවා. ඒක ලියන මෙතන 11 10. හරි. net me ඔයාලට පැහැදිලිද? net me පැහැදිලිද? ඒක පොඩ්ඩක් තේරුනේ නැහැ. හරි. කො මේ සමාධි කියන සමාධික පාටු කොහොමද? කට් එක. හරි. මම ආයෙත් කියලා දෙන්නම්. මම දැන් ගන්නවා මෙහෙම. හරිද? සරලම කතාව මේකයි. box A එක තියෙනවා. box A එක කියන්නේ පොතක්. මේක ඇවිල්ලා පොතක්. පොතක විස්තර තමයි මේකේ අන්තර්ගත කරලා තියෙන්නේ. මේකට දාලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ තියෙනවා මුලින්ම මෙතන තියෙනවා units. ඒ කියන්නේ ඊළඟට තියෙන pages. ඒ කියන්නේ මොනවද? මේ කියන්නේ පිටු අංක තමයි තියෙන්නේ. හරිද? පිටු අංක තමයි තියෙන්නේ. මෙතන තියෙනවා කියලා හිතන්නකො පිටු අංක 3 ඉඳන් පිටු අංක 4 වෙනකම්. පිටු අංක 4 වෙනකම් ඔහොම පිටු තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේකේ මේ පිටු අංක 3 ඉඳන් 4 වෙනකම් මොනවද මේ තියෙන්නේ කියලා. මේ පිටු අංක 3යි 4යි අතර පිටුවල මොනවද තියෙන්නේ කියලා මෙන්න මේ යුනිට් වල තියෙනවා. හරිද? අපි හිතමුකෝ පළතුරු ටිකක් ගමු. හරිද? පින්තූර පොතක් කියලා හිතන්න. මේ පින්තූර පොතේ තියෙනවා අඹ, එතකොට ඔය එක එක පළතුරු ಜಾති තියෙනවා කියලා හිතන්න මේකේ. හරිද? පළතුරු. ඕන් තියෙනවා පළතුරු ටික. ඇයි මෙතන මේ පළතුරු කිය තියෙන්නේ? පිටු අංක 3 ඉඳන් 4 වෙනකන් තියෙන්නේ පළතුරු වල පින්තූර. හරිද? ඊට පස්සේ කියන තව box නේ. box B එක. ඒක B වගුව. B වගුව ඇවිල්ලා B
B වගුවේ තියෙන්නේ මාතෘකා ටික තමයි B වගුවේ තියෙන්නේ. B වගුවේ ඕගොල්ලන්ගේ පේපරේ නම් තියෙන්නේ හරිද? topics කියලා ගමු. topics. මේ මට කියන්නකො B වගුවේ මොනවද තියෙන්නේ නෙත්මි? ඔයා ගාව පේපරේ තියෙනවද? පේපරේ තියෙනවද? හරිනි ගාව. තියෙනවා පේපරේ. මෙන්න මේ වගුවක් තියෙනව නේද B කියලා? ඔව්. ඒ වගුවට යටි. එතකොට මේ උඩම තියෙන්නේ මොකද්ද තියෙන්නේ? මෙතන මොකද්ද තියෙන්නේ? B වගුවේ තියෙන්නේ water pollution කියලා එකක් තියෙනවා. water pollution කියලා තියෙන්නේ අයියා. ඔව්. උඩින් තියෙන්නේ නේද මේ වගුවට අදාළ නම? ඒ නම මොකද්ද මෙතන? දැන් මේක මේ යුනිට් කියලා තිබ්බා වගේ මේකට නමක් නැද්ද දීලා? පොඩක් ඉන්න මම බලන්න. ටීචර්ස් කියලා තියෙන්නේ. මොකක් කියලාද? හරිනේ කියන්නේ. කියලා තියෙන්නේ. ඇහෙන්නේ. හරිනේ කියන්නකෝ. හරිනේ. ඉන්ඩෙක්ස් කියලා තියෙන සර්. ඉන්ඩෙක්ස්ද? ඉන්න මම බලන්න. ටිට්ලස්. ඉන්න මම බලන්න ඒක මම ඒක ලියාගෙන නෑනේ. ඉන්ඩෙක්ස් නෙවෙයි ඉන්ඩෙක්ස්. සර් අයියෝ ළමයි. ඒක පිළිගන්නේ මේකනේ. ටයිටල්ස් කියලා. ඉන්ඩෙක්ස් නෙමෙයි. ටයිටල්ස් කියලා දෙන්නේ. සර් ටයිටල්ස්. සර් අපේ කරන්ට් එක ගියා දැනුයි ආවේ. මට අර ටික මේවා තාම පැහැදිලි කරනවා සමහර. අර ඔයා මගෙන් ඇහුවේ. ඒක මම ආයෙත් පැහැදිලි කරනවා ලේසිම විදියට. හරි අහගන්නකෝ. හරිද? ඒ කියලා වගුවක් තියෙනවා. ඒ කියලා වගුවක් තියෙනවා. ඒ වගුවේ තියෙනවා මෙහෙම දෙයක්. මේ pages කියන්නේ පිටු අංක, මේ units කියන්නේ මේ පිටුවල තියෙන දේවල්. හරිද? එතකොට 3 ඉඳන් 4 පිටුවල පළතුරු ටිකක් තියෙනවා. කියලා ඒවා ඇඳලා තියෙනවා කියලා හිතන්න. හරි. ඊට පස්සේ මෙතන මේ titles කියන්නේ මාතෘකා. හරිද? මාතෘකා. right. ඔව්. B කියලා පෙට්ටියක් තියෙනවා. box B. හරිද? ඊට පස්සේ ඒකේ තියෙනවා titles කියන්නේ මාතෘකා. මාතෘකාව. right titles. මොකද මේකේ තියෙන pages මම. හරිද? එතකොට මෙතන තියෙනවා fruit කියලා මාතෘකාවක් තියෙනවා. fruits කියලා මාතෘකාවක් තියෙනවා. vegetables කියලා මාතෘකාවක් තියෙනවා. හරිද? කොහොමම මාතෘකා තියෙනවා. එතකොට ඔයාලා මෙන්න මේ පිටු අංකය තියෙන්නේ. ඔයාලා දාන්න ඕනේ fruits කියන මාතෘකාවට අදාළ පිටු අංකය
හරි. දැන් හිතන්නකෝ මේ පිටු අංක 3 ඉඳන් 4 වෙනකන් තියෙන මොනවද? පළතුරුනේ. පළතුරු නම් ඒක අදාළ පිටු අංකය දාන්න ඕනේ vegetable වලටද? නෑනේ. ඕගොල්ලෝ එහෙනම් මේක දාන්න ඕනේ කෙලින්ම කොහෙටද? fruits කියන එකට. ඇයි? මේ පළතුරු කියන මාතෘකාව අදාළ වෙන්නේ 3 4 පිටු වලට. දැන් තේරුණාද නැන්මි? තේරුණා අයියා. හරි. සමාධි තේරුණාද? ඔව් සර්. දැන් හරිනේ. හරිනේ තේරුණා කිව්වනේ. තේරුණා සර්. හරි. මේ ඕගොල්ලන්ගේ රෙකෝඩ් ඉල්ලුවා නේද මගෙන්? මට මේ රෙකෝඩ් දාන්න මට සඳුදා වෙනකන් කල් දෙන්න. හරිද? සඳුදා වෙනකන් කල් දෙන්න මොකද පැකේජ් එක අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ. සඳුදා රෑ 12ට තමයි අප්ඩේට් වෙන්නේ. ඊට data ටික ආපුවාම මම මේ channel එකට දාන්න ඔක්කොම වීඩියෝ ටික. හරි රෙකෝඩ් ටික මම ගාව තියෙනවා. එතකොට අද ළමයි දෙය තුන් දෙනෙකුට එන්න වෙන්නේ නැහැ කියලා රෙකෝඩ් ඉල්ලුවා. ඒකින්ද මම මේ රෙකෝඩ් කරන්න නැත්නම් රෙකෝඩ් කරන්න. right. ඕකයි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. හරිද? දැන් අපි ප්‍රශ්නෙට යමු. ඉස්සලා ප්‍රශ්නේ කරන්න ගන්නේ ප්‍රශ්නේ මොකද්ද කරන්න ගියේ තියෙන්නේ කියලා පැහැදිලි කරන්න බෑ. right. on there. Study the content page of a textbook given in box A. හරි. ඒ කියන්නේ මේ box A එකේ තියෙන විස්තර ටික මේ අධ්‍යයනය කරන්න. ස්ටඩි කියන්නේ පාඩම් කරනවා අධ්‍යයනය කරනවා මේ දෙකම. right. ඊට පස්සේ තියෙනවා write the relevant numbers of units against the titles given in box A. Write the relevant. මොකක්ද relevant? What is the meaning of relevant? Relevant. Is there someone knows? ඔයගොල්ලෝ කවුරුත් දන්නේද relevant? relevant කියන්නේ. relevant කියන්නේ අදාළ. Write the relevant numbers. අදාළ අංක of units. අදාළ ඒකකවලට අදාළ අංක ඒ මාතෘකාවලට ඉස්සරහින් ලියන්න ඕන. හරිද? අර මං කිව්ව කතාව තමයි. හරිද? තියෙන්නේ පළතුරු ගැන නම් පළතුරු කියන මාතෘකාව යටින් අර පිටු අංකය ලියන්න. කොහොමයි කරන්නේ? හරිද? right. box A එක තියෙනවා මෙහෙම. box A. A brief history of the a brief history of Earth. ඊළඟ එක agricultural equipment. මම මේ දෙක විතරක් දැන් කියලා දෙන්නම්කෝ. ටික ඔක්කොම සාකච්ඡා කරමු. brief එකක් කියන්නේ මොකක්ද? beef කියන්නේ මේ හරක් මස් එහෙම නේද? brief කියන්නේ මොකක්ද? brief කියන්නේ සාරාංශයක්. මට ඔයාගේ වැඩේ brief එකක් දෙන්න කියන්නේ සාරාංශය. summary කියලා කියන්නේ. හරිද? A level වලට ආපුවම තියෙනවා summary writing කියලා පාඩම. ඒක A level එක මම නිකන් කියන්නේ. A brief history of the earth. පෘථුවියේ සාරාංශගත වාර්තාවක්. හරිද? පෘථුවියේ ඉතිහාසය
ගැන සාරාංශගත වාර්තාවක්. එහෙම දෙයක්. නැත්තම් සාරාංශ ඉතිහාසය ඒ වගේ කොහොම හරි ඕකේ තේරුම පෘථුවියේ ඉතිහාසය. පෘථුවියේ ඉතිහාසය. හරිද? වෙන කොහෙවත් නෙමෙයි මුළු පෘථුවියේම පෘථුවියේ ඉතිහාසය ගැන තියෙනවලු පිටු අංක 26 ඉඳන් 30ට වෙනකම් පොතක. හරිද? පොතක. ඊළඟ එක agricultural equipment. ඒ කියන්නේ කෘෂිකාර්මික උපකරණ. කෘෂිකාර්මික උපකරණ ගැන තියෙනවලු පිටු අංක 31 ඉඳන් 36ට වෙනකම්. හරිද? ඊළඟ එක the human waste stream. මොකද්ද stream එකක් කියන්නේ? What is the meaning of stream? stream කියන්නේ මොකද්ද? stream කියන්නේ ගංගාවක්. හරිද? නැත්නම් එක දිගට ගලන දෙයකට තමයි කියන්නේ stream එක. live stream එකක් කියන්නේ ඒක එක දිගට යනවා. හරිද? stream. ඒ කියන්නේ human waste කියන්නේ waste කියන්නේ කැලි කසල. මිනිස්සුන්ගේ කැලි කසල ගංගාව. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ කැලි කසල එක දිගට නිදහස් කිරීම. ඒ නිදහස් කිරීම ගැන තියෙනවලු 37 ඉඳන් 40 වෙනකම්. මෙතන මේ ස්ට්‍රීම් කියන එක අදහස් කරලා තියෙන්නේ නම ඒක නිකම් මේ උපමාවක් වගේ. උපමාවක්. ඒක උපමාවක්. හරිද? කුණු ගංගාවක් නෙමෙයි. හරිද? කුණු ගංගාවක් නෙමෙයි. ඒක උපමාවක් විතරයි. හරි? ඒක උපමාවක් විතරයි. right. ඊළඟ එක. The challenge of homeless people. සර් human waste එකේ තේරුම මොකද්ද? මොකද්ද? human waste කියන එකේ තේරුම මොකද්ද? human waste කියන්නේ මානව කැලි කසන. මිනිස්සුන්ගේ අපද්‍රව්‍ය කියන්නේ. හා සර්. මිනිස් අපද්‍රව්‍ය. මිනිස් අපද්‍රව්‍ය. හරිනේ. right. The challenge of homeless people ගැන තියෙනවලු පිටු අංක 41 ඉඳන් 45ට වෙනකම්. ඒ මොකක්ද ඒ කියන්නේ? homeless කියන්නේ මොකක්ද? homeless less කියන්නේ නැහැ. home කියන්නේ ගෙදර. ගෙදර. ඒ කියන්නේ නිවසක් නැති මිනිසුන්ගේ අභියෝගය. the challenge කියන්නේ the අභියෝගය. නිවසක් නැති ගෙදරක් නැති මිනිස්සුන්ගේ අභියෝගය ගැන තියෙනවලු 41 ඉඳන් 45ට යනකම් පිටුවල. හරි? ඊළඟ එක. The war of pest. The war of pest ගැන තියෙනවලු පිටු අංක 56 ඉඳන් 55ට. ළමයි පේපරේ තියෙන එක්කෙනෙක් බලලා කියන්නේ පිටු අංක 56 ඉඳන් 55 වෙනකම් මම ලියාගද්දි පොඩ්ඩක් වැරදිලා තියෙනවා. මේකට තියෙන්නේ පස්වෙනි එකට අදාළ පිටු අංකේ තියෙන්නේ මොකක්ද ප්‍රශ්නේ? පොඩ ප්‍රශ්නේ තියෙන එකනේ බලලා කියන්න මොකක්ද? 56 ඉඳන් 60 වෙනකන් කියලා ඒකේ තියෙන්නේ. ඒකට උඩින් එක මම අහන්නේ. පස්වෙනි එක බහ.
සර් ඔක ලියා ගන්නවද? නෑ ලියා ගන්න ඕනේ මම මේ ප්‍රශ්නේ ලියලා පෙන්නන්නේ. මොනවද තියෙන්නේ කියලා. ඒක විස්තර කරන්න බෑ. 56 නම් 55ට වෙනකන්ද? නෑ මට ඒක පොඩ්ඩක් නිකන් ඒක තමයි තියෙන්නේ. ඒක තමයි 6 56 නම් 50 එකේ තියෙන්නේ 56 ඉඳන් 65 වෙනකන්. ඒක පැටලිලා. ඔව් නේද? රයිට් රයිට්. හරි හරි. මේකේ නම් 56 නම් 55ට අරක 60 වෙනකන් නේ. 65 වෙනකන්. හරි හරි. හරි. මේ The War of Pest. ඒ කියන්නේ මොනවද? Pest. මොකද්ද මේ what is the meaning of pest? Pest කියන්නේ මොකද්ද? Pest කියන්නේ කෘමිනාශක. කෘමිනාශක. කෘමිනාශක වලින් කරන යුද්ධය 56 ඉඳන් 55 වෙනකම් පිටුවල. හරිද? ඊට පස්සේ ඉන්ටර්නැෂනල් waters අන්තර්ජාතික ඒ කියන්නේ ඔය මුහුදු ගැන කියන්නේ අන්තර්ජාතික ජල දහරා නැත්නම් ජලය එකතු වෙන විශාල තැන් waters කියන්නේ එහෙම හරිද? ඉතින් ඒවා ගැන තියෙනවා ඔය මුහුදු සාගර ඒවා තමයි අන්තර්ජාතිකයිනේ. ඒවා ගැන තියෙනවලු 56 ඉඳන් 60 වෙනකම් පිටුවල. හරිද? දැන් මේ වගේ තේරුම් ටික පැහැදිලිද? හරිනේ පැහැදිලිද කියන්නේ? හරි. හරින්නේ පැහැදිලිද? පැහැදිලි සර්. දැන් සමාධි පැහැදිලි සර්. right. ඕවා ගැන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ box B එකේ තියෙනවා ඒවට අදාළ මාතෘකා ටික. ඕගොල්ලන්ට තියෙන්නේ දැන් water pollution කියන මාතෘකාව ගන්න. water pollution කියන්නේ ජල දූෂණය. ජල දූෂණය ගැන තියෙන්නේ මොකේද? ඉතිහාසය නෑ, කෘෂිකර්ම නෑ, human waste stream. human waste stream. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ අපද්‍රව්‍ය ගංගාව එහෙම නිකන් දෙයක් නේ. human waste stream. මිනිස් අපද්‍රව්‍ය ගංගාව. එතකොට තියෙනව නේද මේ ජලය සම්බන්ධ ජල දූෂණය සම්බන්ධ දෙයක් මේක කියවෙනව නේද? හරි අපි අනිත් ඒවා තියෙනවද? The challenge of homeless people. නිවසක් නැති මිනිස්සුන්ගේ අභියෝගයක්ද ජල දූෂණය? එහෙම දෙයක් නෙවෙයි. මේ දෙක සම්බන්ධ නැහැ. War of Pest. ඒක ගැලපෙන්නේ නැහැ. International waters නෙවෙයිනේ. අන්තර්ජාතික ජල දූෂණය. මොහොද? ඒක ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් ජල දූෂණයට ගැලපෙන්නේ මේක නේද? මිනිස් අපද්‍රව්‍ය ගංගාව කියන එකනේ ගංගාවක්. ඒක දීලා තියෙනවානේ the first one is done for you නේද? පළවෙනි එක දීලා තියෙනවා 37 ඉඳන් 40 වෙනකම්. හරිද? එතකොට අපිට මේක කපන්න පුළුවන්. ඕක කපන්න පුළුවන්. හරිද? එතකොට මේක ඉවරයි. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. ඊළඟ එක බලන්න දෙක box B එකේ තියෙන මාතෘකාවක් the tools කියන්නේ උපකරණ equipment කියන එකයි tools කියන එකයි සමාන. හරිද? tools that ancient people used in farming. කියන්නේ ගොවිතැනේදී පැරණි මිනිස්සු ancient කියන්නේ පැරණි
ancient people පැරණි මිනිස්සු ගොවිතැනේදී භාවිතා කරපු උපකරණ කියන මාතෘකාව තමයි මේ තියෙන්නේ දෙවෙනි එක. හරිද? එතකොට මේක ගන්න human brief history of earth මුළු පෘථිවියම සම්බන්ධ දෙයක් දෙක නැහැ. එහෙනම් දෙවෙනි එක කෘෂිකාර්මික උපකරණ agricultural equipment කියන්නේ කෘෂිකාර්මික උපකරණ. බලමට වෙන උත්තරේ තියෙනවා. එහෙනම් දෙවෙනි එකට එන්නේ 31 ඉඳන් 36 වෙනකම් කියලා. හරිද? දෙවෙනි එකට එන්නේ 31 ඉඳන් 36 වෙනකම්. අංක 2. මෙන්න මේක. හරි නේද? ඒ පිළිතුර ආව හැටි ඔයාලට පැහැදිලිද කියන්න? සර් පොඩ්ඩක් තේරුන්නේ හරි. මම මෙහෙම කියලා දෙන්නම්කෝ. right. දැන් ඔය box B එකේ තියෙනවා මෙහෙම දෙයක්. box B එකේ දෙවෙනි එක බලන්න. දෙවෙනි එක තියෙන්නේ the tools කියන්නේ මොනවද? උපකරණ that ancient people used in farming. පැරණි මිනිස්සු කෘෂි කර්මයේදී භාවිතා කරපු. හරිද? දෙවෙනි එකේ තියෙනවා. එතකොට ඒකට අදාළ වචනය තමයි අපි මේකෙන් හොයන්න ඕනේ. ඒක පැහැදිලිද සමාධි? ඔව් සර් මම කිව්වේ. ඔව්. එතකොට මට දැන් සමාධි උත්තර දෙන්න. A brief history of earth. ඒක ගැලපෙනවද අර කෘෂිකාර්මික උපකරණත් එක්ක? නැහැ ඒක ගැලපෙනවද? නෑ නේද? නෑ. හරි. මේක ගන්න බෑ කරන් ඉවරයි. The challenge of homeless people. කෘෂිකාර්මික උපකරණත් එක්ක ගැලපෙනවද නිවසක් නැති මිනිසුන්ගේ අභියෝග කියන එක? ගැලපෙනවද? මේක කියන්න සමාධි ගැලපෙන්නේ නැහනේ. ඊට පස්සේ නෑ සර් එතකොට ඒක ගැලපෙන්නේ. එතකොට දෙවෙනි එක දිහා බලන්න. agricultural equipment. ඒ කියන්නේ මොනවද? කෘෂිකාර්මික උපකරණ. කෘෂිකාර්මික උපකරණ ගැන 31 ඉඳන් 36 වෙනකම් පිටුවල තියෙනවා නම් ඉස්ස කෘෂිකර්මයේදී පාවිච්චි කරපු උපකරණ කියලානේ තියෙන්නේ. නේද? ඒක ගැන මේක අදාළ වෙනව නේද? ඒ දෙක ගැලපෙනව නේද? කියන්න සමාධි. ඒක ගැලපෙනවද? නැහැ නේද ඒක ගැලපෙනවා. ඇයි ඒක ගැලපෙන්නේ? equipment කියන්නේ කෘෂිකාර්මික උපකරණ. එතකොට අර දෙවෙනි එකේ තියෙන්නේ පැරණි මිනිස්සු කෘෂිකර්මයේදී භාවිතා කරපු උපකරණ කියලා. ඒ දෙක නිකන් සමාන පද වගේ තේරෙන්නේ නැද්ද ඔයාලට? කෘෂිකාර්මික උපකරණ කෘෂිකාර්මික උපකරණ. ගැලපෙනව නේද? කියන්න බෑ. දැන් තේරුණා? ඔව් සර් තේරුණා right. ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මට කියන්න. හරිද? ඒකේ ඔයා කියන්නේ ඔයාලට තනියෙන් තේරෙන්නේ නැහැ කිව්වත් මං කියලා දෙන්න. right? හරි. ඊළඟ එක how the planet තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක. box B එකේ තුන්වෙනි එක බලන්න. box B එකේ තුන්වෙනි එක how the planet. planet එක කියන්නේ ග්‍රහ ලෝකය.
කොහොමද ග්‍රහලෝකය in which we live අපි මේ ජීවත් වෙන ග්‍රහලෝකය කොහොමද looked පෙනුනේ like in the past අතීතයේ අපේ ග්‍රහලෝකය පෙනුනේ කොහොමද හරිද ඒක ගැන තියෙන්න පුළුවන් මොන පිටුවේද කියලා අපි හොයන්න ඕන දැන් තියෙන පිටු ටික පිටුවල තියෙන දේවලුත් තියෙනවා හරිද challenge of homeless people කියන පිටු ටිකේ අරගෙන තියෙන්න පුළුවන් අපේ පෘථුවිය අතීතයේ කොහොමද පෙනුනේ කියලා ඉස්සර තියෙන්න බෑනේ මේකේ එදාට කුෂිකා මේ war of pest කෘමිනාශක වලින් කරන යුද්ධයේදී ඒ පිටුවල තියෙන්න පුළුවන්ද අපේ ලෝකේ කොහොමද ඉස්සර පෙනුනේ කියලා බෑනේ එහෙනම් a brief history of the earth history කියන්නේ මොකද්ද ඉතිහාසය of the earth කියන්නේ පෘථුවියේ ඉතිහාසය කියන පිටු ටිකේ අර how the planet in which we live look like අපේ ලෝකේ ඉස්සර පෙනිච්ච හැටි පෘථුවියේ ඉතිහාසය කියන පිටු ටිකේ තියෙන්න පුළුවන් නේද හරි ඒක පැහැදිලි එහෙනම් තුන එන්නේ පිටු අංක 26 ඉඳන් 30 වෙනකම් ඒක පැහැදිලිද සමාධි පැහැදිලි සර් right හරියට පැහැදිලිද ඒක පැහැදිලිනේ එතකොට මේ තේරුණා අයියා right හරි අපි ඊළඟ එක බලමු 4 oceans කියන්නේ මොනවද සාගර මුහුද ඔයගොල්ලෝ මේක දන්නවද මුහුදක් කියන්නේ මොකද්ද සාගරයක් කියන්නේ මොකද්ද මුහුදු එකතු වෙලා තමයි සාගර හැදෙන්නේ හරිද ඉන්දියන් සාගරය මුහුදු එකතු වෙලා තමයි සාගර හැදෙන්නේ මුහුද තියෙනවා තනියම මුහුදු ගොඩක් එකතු වෙලා සාගරයක් හැදෙනවා හරි නේද right එතකොට තියෙනවා oceans in different වෙනස් parts කොටස් of the world ලෝකයේ වෙනස් කොටස් වල තියෙන සාගර ඒවා ගැන තියෙන්නේ මොන පිටුවේද කියලා අපි හොයන්න ඕනේ හරිද මේක ගන්න බෑ මේක අරන් ඉවරයි මේ තුනේ එකක් තමයි හොයන්න ඕනේ මේ තුනේ එකක් තමයි හොයන්න ඕනේ හරිද එතකොට the challenge of homeless people ගැන තියෙන පිටු ටිකේ අර මුහුදු ගැන තියෙන්න පුළුවන් බෑ නේද සාගර ගැන තියෙන්න පුළුවන් බෑ නේද එතකොට කෘමිනාශක වලින් කරන යුද්ධය ගැන තියෙන පිටු ටිකේ සාගර ගැන තියෙන්න පුළුවන් බෑ නේද බෑ අන්තර්ජාතික මුහුදු international waters කියන එකේ ඒ පිටු ටිකේ අගට තියෙන්න පුළුවන් නේද එහෙනම් 4 right ඔන්න මේ පැහැදිලි වෙන්නේ නේද පෑන් සෙට් එකක් ගන්න ඕනේ ඉවර වෙලා තියෙන්නේ right 4ට එන්නේ 56යි 60යි කියලා ඔයගොල්ලෝ මේ පිටු අංකය තමයි ලියන්න ඕනේ පිටු අංක ටික තමයි අර හිස්තැන් වල ලියන්න ඕනේ හරිද ඊළඟ එක ප්‍රශ්න අංක නෑ බොක්ස් B එකේ තියෙන 5 පස්වෙනි එකේ තියෙන low cost කියන්නේ අඩු වියදම් housing schemes අඩු වියදම් සහිත නිවාස
සැලසුම් හරිද නිවාස සැලසුම් කියන තේරුම සඳහා හරිද අඩු වියදම් සහිත නිවාස සැලසුම් කියන එක ගැන අපි බලමු කෘමිනාශක වලින් කරන යුද්ධය කියන එකේ තියෙන්න පුළුවන්ද බෑ නේද the challenge of harmless people කියන එකේ තියෙන්න පුළුවන් නේද ඇයි ඒක තියෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට ගෙවල් නැහැ ඒක නිසා අඩු වියදමින් නිවාසයක් සැලසුම් කරගන්න හැටි ගැන මේ පිටු ටිකේ තියෙන්න පුළුවන් තේරුණා නේද එහෙනම් on පහට එන්නේ පිටු අංක 41 ඉඳන් 45 වෙනකන් ටික ඊළඟ එක අංක 6 insects cumin that are harmful to for crop growing ඒ කියන්නේ වගාවන් වර්ධනය වෙන්න ක්‍රමීන් හානිකර වෙන්නේ කොහොමද කියන ගැන ක්‍රමීනාශක වලින් කරන යුද්ධයේදී කියන එක ගැන තියෙන පුළුවන් නේද? කියන්නේ අපිට ඉතුරු වෙන්නේ අන්තිමේ මේකනේ කොහොමත් ඒක තමයි. හරි. ඕම් පිළිතුරු ටික. ඔව්. crop growing කියන එකේ තේරුම මොකද්ද? crop කියන්නේ වගාව. growing කියන්නේ වර්ධනය වීම. අනේ සර් පොඩ්ඩක් වගාවන් වර්ධනය. ඒ 6 වෙනි එකද? crop growing කියන අකුරු පොඩ්ඩක් කියන්නකෝ. CROP G හිස්තන CROP OWING crop growing කියන්නේ වගාවන් වර්ධනය වීම වගා වර්ධනය වීම සර් right මට කියන්න ඕගොල්ලන්ට තව ගැටලු තියෙනවද මේ ප්‍රශ්නේ සම්බන්ධව නොතේරුණ තැනක් තියෙනව නම් මට කියන්න ඕගොල්ලෝ මේකේ ළමයිත් අඩුයිනේ ඒකින්ද ඕගොල්ලෝ ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න හරිද ඕගොල්ලන්ට නොතේරෙන තැනක් තිබ්බොත් කෙලින්ම කියන්න මම ඒක කියලා දෙන්න දැන් තුන් පාරක් ඇහුවනට කලින් ප්‍රශ්නයක් පළවෙනි පාර කියලා දුන්නා ටිකක් හරිද මම දන්නවා ඒක තේරෙන්නේ නැහැ එකපාරින් ඒක තේරුණා කියන හොඳයි දෙවෙනි පාර ඇහුවා ඒක සරලව කියලා දෙන්න තුන්වෙනි පාර පින්තූර ඇඳලා කියලා දුන්නා ආන් එතකොට සුපිරියර තීතරම තේරෙනවා හරිද පින්තූර ඇඳලා කියලා දුන්නා right මට කියන්න මේකේ ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා සර් ඔය ටික ලියා ගන්නවද ලියා ගන්න ඕනේ නැහැ මේ මම උත්තර ටික ඔයාලට ලියන්නේ මොකද ලියන්නේ නැද්ද මේ ගැනද ටෙස්ට් 4 එකට මොකද ලියන්නේ නැද්ද අපි ඇහෙන්නේ ඔයා කියන එක ස්පෝකන් ටෙස්ට් 4 එකට අපි මොකද ලියන්නේ නැද්ද ටෙස්ට් 4 එකේ ඔයගොල්ලෝ ආන්සර්ස් ටික ලියා ගන්න ඕනේ ආන්සර්ස් ටික ලියා ගන්න ඕනේ සහ මම මේ කියනකොට ඉතින් ළමයි මම මේ ඕගොල්ලෝ දැන් දන්නේ නැති වචන තියෙනවනේ ඒවා ඉතින් මන් දන්නේ නැහනේ ඕගොල්ලෝ දන්නවද නැද්ද කියලා මොකද අපි කවදාවත් හම්බෙලා නැහනේ හැමදාම මේ කැමරාවක් ඉස්සරහා ඕගොල්ලෝ මාව විතරක් පේනවා එහෙමනේ කරන්නේ ඒතර මන් දන්නේ නැහැ ඕගොල්ලෝගේ නොලෙජ් එක ඕගොල්ලන්ගේ නොලෙජ් ලෙවල් එක මන් දන්නේ නැහැ ඕගොල්ලෝ නොදන්න වචන තියෙනවා නම් ඒවා වෙනම ලියා ගන්න ටෙස්ට් 4 කියලා දැම්මා ඒක ඇටි වචන සෙට් එක ලියන්න යනවා මම මේ පැහැදිලි කරන්නේ සිංහල තේරුමත් එක්ක ඊට පස්සේ අන්තිමේටම ඕගොල්ලෝ පිළිතුරු ටික ලියන්න හරිද සහ ඕගොල්ලන්ට මේ උගන්වන්න දෙයක් තියෙනවා ඒ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ප්‍රිපොසිෂන්ස් වලින් නම් එතකොට මම ඒක ගැන ඕගොල්ලන්ට වෙනම නෝට් එකක් දෙනවා මේ වගේ නෝට් මේ ප්‍රශ්නේ ඇවිල්ලා වොකැබියුලරි ටෙස්ට් එකක් නේ ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වචන මාලාව පිළිබඳ හුරුව ඒකදී මට මේකට ගැන නෝට් එකක් දීමේ ප්‍රයෝජනයක් නැහැ හරිද ඕගොල්ලෝ තමයි තනියම නෝට් එක හදාගන්න ඕනේ තේරුණා සමාධි ඔව් සර් තේරුණා right හරිනේ ඔයාලට ගැටලු තියෙනවද තේරුණාද ප්‍රශ්නේ තේරුණා සර් තේරුණානේ දැන් එත්මි තේරුණා
මේ තව දෙයක්. ඕගොල්ලෝ මේ රෙකෝඩ් එක බලන්න හුරු වෙන්න එපා. රෙකෝඩ් එක බලන්න හුරු වෙන්න එපා. මේ ලයිව් ක්ලාස් එකට මෙන්න. බැරිම වුණොත් ඉතින් රෙකෝඩ් එක බලන්න. මොකද රෙකෝඩ් එකේ අවුල් ගොඩාක් තියෙනවා. පළවෙනි අවුල තමයි රෙකෝඩ් එක හොඳ ක්වොලිටියෙන්ම රෙකෝඩ් වෙන්නේ නැහැ. හරිද? දැන් ඕගොල්ලන්ට මේ Zoom එකෙත් පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙනවා නම් රෙකෝඩ් එක තවත් අවුල් ඈ. හරිද? ඒක එක. අනිත් දෙවෙනි එක තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න බෑ. ප්‍රශ්න අහන්න බෑ. හරිද? ඉතින් ඔයගොල්ලන් YouTube එකෙන් බලාගෙන ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට එන ප්‍රශ්න අහන්න බෑනේ ඒගොල්ලෝරුන්ගේ. මේ ඒගොල්ලෝ දාලා තියෙන වීඩියෝ එක. එතකොට එහෙම වුණාම මේ එහෙම හොරු වෙන්න එපා. හරිද? ඔයගොල්ලෝ ලයිව් ක්ලාස් එක බලන්න. ඒ ලයිව් ක්ලාස් එක තියෙන වෙලාවට එන්න. හරිද? ඒක ඔයගොල්ලන් ගැටලු තියෙනකොට මගෙන් අහන්න. රයිට්? අයියා ඔව්. මේ 2018 මේ O-level paper එකේ මේ පළවෙනි ටෙස්ට් එකේ ස්ක්‍රීන් වීඩියෝ එක දාලා තියෙන YouTube එකට. තාම නෑ. මම ඒක සමග දානවා. හරිද? අය මේ ටෙස්ට් තුන්වෙනි එකේ රෙකෝඩ් එක මම රෙකෝඩ් කරේ නැහැ. හරිද? ඒක ස්ක්‍රීන් ෂෙයා දාලා ලොකු වැඩක් කරේ මම එදා. හරිද? තමයි අඩුවෙන් හිටියෙත් අඩුවෙන් නෙමෙයි. මම 6ක් විතර හිටියා. හරි. මේ එතකොට මම ළමයි ඕගොල්ලන්ගේ දකින්න මේ ලොකු මඩපාඩුව ගම ඕගොල්ලෝ ක්ලාස් ෆීස් එකක් දෙනවා. දීලා රෙකෝඩ් බලන්න. ලයිව් ක්ලාස් එකට එන්නේ නැහැ. මට ඒක සෑහෙන්න ගැටලුවක්. මොකද මේ ලයිව් ක්ලාස් එකක් දෙන්නේ ඉතින් අනේ මන්ද ඔයගොල්ලෝ අයියකින් ප්‍රයෝජන ගන්න නැති කියලා. හරිද? එතකොට මේ රෙකෝඩ් බලන්න හුරු වෙන්න එපා. ක්ලාස් එකට එන්න මම සමුදා වෙද්දි රෙකෝඩ් ටික දාන්න. දැන් තුන්වෙනි ටෙස්ට් එක මම එදා කරා කිව්වේ ඒක මම රෙකෝඩ් කරේ නැහැ. රෙකෝඩ් කරේ නැහැ මොකද ඒක ස්ක්‍රීන් ෂෙයා දාලා ලොකු වැඩක් කරේ ඉතින්. අමුතු විදිහේ මාත් ඒක කලින් කරේ සාමාන්‍යයෙන් මම ඔය තනියෙන් කරනවනේ ළමයිට. ඒ ක්ලාස් වල ඒගොල්ලන්ට කරා ඒගොල්ලෝ හොඳයි කිව්වා. ඒකින්ද මම ඕගොල්ලන්ට කරලා බැලුවා. ඒගොල්ලොත් හොඳයි කිව්වා. හොඳයි කිව්වනේ මට ඒක අල්ලන්නේ. පේපර් එකක් කරන්න මේ වගේ ලොකු බෝඩ් එකක්. එහෙම ඇඳ කරාම මේගොල්ලෝ පොළොවට වදිනවා. හරිද? හරි එතකොට රෙකෝඩින් ටික මම සමහරව දාන්නම්. තුන්වෙනි ටෙස්ට් එක. තුන්වෙනි ටෙස්ට් එක මම ඕගොල්ලන්ට සහභාගී බැරි වුණ ළමයි ඉන්නවනේ. හරිද? ක්ලාස් ෆීස් දෙන්න බරක් වෙලායි ගැටලු නිසා ඔය එක ගැටලු නිසා එතකොට මම ඕගොල්ලන්ට වෙනම දවසක තුන්වෙනි ටෙස්ට් එක කරන්න. හරිද? ඔය ටෙස්ට් තුනට හිටපු අයත් එන්න. එදාට මම ඒක කරන්නේ බෝඩ් එකේ. හරිද? බෝඩ් එකේ කරන්නේ. මොකද ස්ක්‍රීන් ෂෙයා දාලා කරනකොට ගොඩක් data යනවා. එදා මට ක්ලාස් එක ඉවර වෙනකොට ඕගොල්ලෝ කියන්නේ GB 4ක් කැපිලා. GB 4ක් ඉවරයි. හරිද? GB 4ක් ඉවරයි. එතකොට ගොඩක් data යනවා. right? හරි. අපි එන ඊළඟ ටෙස්ට් එකට යන්න. මේක ගැටලු නැහැ කිව්වනේ නේද? මේක ලියා ගන්න ඕනේ නෑ. සර් කඩි කඩි ඇහෙන්නේ. කැඩි කැඩිද? ඕ සිග්නල් පොඩි කේස් එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න බලන්න. ළමයි අපේ මේ ගෙදර පොඩි වැඩ වගේක් කරන එකකින්ද රවුටර් එක පොඩ්ඩක් බිමට බාලා දෙන්නේ. මේ නැත්තම් මං ජනේලෙට රවුටර් එක තියලා තිබ්බේ සිග්නල් පොඩි අඩුවක් තියෙනවා. ඒකින්ද අදට විතරක් පොඩ්ඩක් ගණන් ගන්න එපා මං සමුදා දිහා වෙද්දි මේ හදලා ඉවර කරන්න. සිග්නල් කේස් එක හදන්න මං නේ. right? ඕගොල්ලෝ කවුරු හරි ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්ත කෙනෙක් ඉන්නවද? ෆයිබර් ලයින් ගෙවල් වල තියන අය ඉන්නවද? එහෙම නැද්ද? ඔව් සර් ගත්තා. මේ කොහමද සමාධි ස්පීඩ් එකේ ස්පීඩ් හොඳයිද? අපෝ සර් ඩේටා කැපෙනවා වැඩි. දවස් 15න් ඉවරයි. වැඩිනේ. අද මේ GB කීයද ගත්තද? 90. 90 නේ. එතන ස්පීඩ් එක හොඳයිද? ස්පීඩ් එක සාමාන්‍ය ස්පීඩ් එක ඕගොල්ලෝ ස්පීඩ් එක හොඳටම තියෙස අවුලක් නැහැ. වැඩේ කියන්නේ ඉතින් දවස් 15න් ඉවරයි.
බිල කීයක් එනවද? 1000 ගණනක් වගේ ඉතින් ගන්න 2000ක් වගේ දෙනවා. 2000 විතර ගන්නවනේ. උන්ගේ ටැක්ස් එක වැඩි. ඔව් ටැක්ස් වැඩි එතකොට SLT එක අපි ගත්තේ හොඳයි ඉතින් අවුලක් නැහැ. නෑ මාත් ගන්න බැලුවේ ඔයගොල්ලෝ ඉතින් ගත්ත කෙනෙක්ගේ මම මේ විස්තර දැනගන්න එක. අරගෙන වැඩ දුන්නේ නැත්නම් ඉතින් දවස් 15 ඉවරයි ඉතින් වැඩක් නැහැ හින්දා. ඒ ස්පීඩ් එක වැඩි නිසා data කොහොමද කැපෙනවා. ඕගොල්ලෝ දන්නේ නැතිව බෑග්ග්‍රවුන්ඩ් එකේ data කැපෙන ඒවා තියෙනවනේ. ඕගොල්ලෝ දන්නේ නැතිව ඕගොල්ලෝ ෆෝන් එක පාවිච්චි කරනවා. ඒකට ෆෝන් එකෙන් අප්ලෝඩ් වෙනවා, ඩවුන්ලෝඩ් වෙනවා. ඕගොල්ලන්ට ඒව පෙන්වන්නේ නැහැ. හරිද? ඔව් ඒකෙන්ද. ටෙස්ට් 5 කරන්න ටයිම් එක තියෙන්නේ. ඔව් අපි ටයිම් එකදී ටයිම් එක මදි වුණොත් ඉතින් විනාඩි 15ක විතර ගන්න ගමන්නේ. හරි ටෙස්ට් 5. ටෙස්ට් 5 අයියා සතියේ දවස් වලට ක්ලාස් කරන්නේ නැද්ද? අපි සතියේ දවසට කරමු. ඉතින් ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා කියනවනේ. ඒක නිසා තමයි මම මේ කරන්නේ නැත්තේ. දැන් ඔය කාව්‍යල ඔව් අයියා අපිටත් හැමදාම ඉස්කෝලේ තියෙනවා. ඕනේ. ඒකනේ. සතියේ දවසට කරනවා නම් ඉතින් රැයට තමයි කරන්න වෙන්නේ. මොකද ඔයගොල්ලෝ ගෙවල් වල නැහැ නේද තමයි. මල්ලිට කවදද අයියා තියෙන්නේ අපේ? මල්ලිට අපි කරමු. මං එයාට දවසක් දෙන්න. හරිද? මං එයාට දවසක් කියන්නම්කෝ. මල්ලි නම් තව ටිකයි මට කරන්න තියෙන්නේ. රයිට්. හරි. අපි එහෙනම් එතකොට යාට තව මේ ගැඹුරු පාඩම් ටිකක් පටන් ගන්න තියෙන්නේ. මල්ලිට මම දවසේ කියන්නම්. හරිද? මම තාම ටයිම් ටේබල් ටික හදාගත්තේ නැහැ මේ මාසේ. හරි. රයිට්. හෙට ඔයගොල්ලන්ගේ නැවත උදේ 10ට. ආය හවසත් අපි කරමු. එතකොට මේ පේපර් ඉවරයක් කළා දාලා මට ඔයගලන්ට රචනා ප්‍රශ්න උගන්වන්නත් පුළුවන්. දැන් මම ඔයගලන්ට මේ අද හවසද? නෑ නෑ හෙට අද හවසක් තියෙනවා මේ ෆ්‍රී ක්ලාස් එක. ඔයගොල්ලෝ තේනවා නම් ඉන්න මම එක්කෙනෙක් ටිකක් උගන්වන්නම්. රයිට්. කැමති නම් එන්න ෆ්‍රී ක්ලාස් එක. ඒකේදී ඔය ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් අරන් මේ උගන්වන්න. රයිට්. කීයට තියෙන්නේ අයියා? 3:00 ඉඳන් 5:00. 3:00 ඉඳන් 5:00. මට සෙමිනා තියෙනවා. ඒකයි නැත්තම් මම වෙනද 6:00ට කරේ. හරි. ටෙස්ට් 5. මේ ප්‍රශ්නය සෑදීමේ අරමුණ මොකක්ද? මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ සමරි රයිටින්. මං කිව්වේ ඔයගලන්ට O level වලට තියෙනවා කියලා. O level නෙමෙයි A level ලා. sorry. ඒ O level වලට නෑ. සමරි රයිටින්. O level වල සිංහල වලට තියෙනවා. සිංහල භාෂාව සාහිත්‍ය වලට කොහෙද තියෙනවා? මතක නැහැ. right. සමරි රයිටින් කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා සාරාංශ ලිවීම. සාරාංශ ලිවීම නැත්තම් කවුරු හරි කියපු දෙයක් හරි මොකක් හරි වෙච්ච දෙයක හරි බලන් ඉඳලා ඒක ගැන කෙටි විස්තරයක්. හරි කේලම සාරාංශයක් කියන්නේ කේලමක් වගේ තමයි. right. සමරි රයිටින් කියන්නේ සාරාංශ ලිවීම. සාරාංශ ලිවීම. හරි. දැන් මාතෘකාව ලියා ගන්න. මේක ලියන්න. ඕගලන් කැමැත්තන්. ඕගොල්ලෝ ඒක ලස්සනට කරන්න. හරි. ලස්සනට මේ O level paper class එකේ note එක හදාගන්න. හරිද? මම මේ paper class එක ඉවර කරන දවසට ඕගලන්ට paper pack එකක්ම දෙන්න. හරිද? මම පුළුවන් වුණොත් ඒක පොතක් හදලා ඕගලන් ගෙවල් වලට free deliver කරන්න. free වන්න. හරිද? එහෙම නැති වුණොත් ඒ delivery fee එක හරිය තමයි ගන්න වෙන්නේ. එහෙම නැතුව මං free one try එක දෙන්නම් උපරිම. right? මේ පොතක් පොඩි පොතක් හදලා ප්‍රශ්න ටිකක් දාලා මම එවන්න. මේ පේපර් ඉවර කරන දවසේ. කොහොමත් මම මේක O level දක්වාම කරනවා. O level දක්වාම කරනවා. කරලා සාමාන්‍යයෙන් මාස 6ක විතර බ්‍රේක් එකක් දීලා තමයි ආයෙ පටන් ගන්න. හරිද? summary writing. සාරාංශ ලිවීම. test 5. හරිද? එතන මේ ප්‍රශ්නය සෑදීමේ අරමුණ මොකක්ද? assess the ability to read and extract relevant කියන වචනේ ආයෙත් අහු වෙනවා. දැක්කද?
පේපර් වල තියෙන මම දැකලා තියෙන විශේෂ දෙයක් තමයි එකම වචන ටික තමයි කරක දෙන්නේ. හරිද? එකම වචන ටික. ඒගොල්ලෝ ඒ වචන මාලාව දන්නවනම් මුළු පේපරේම සිංහලෙන් කියවනවා වගේ තමයි. පේපරේ දැක්ක ගමන් මොනවද තියෙන්නේ කියලා තේරෙනවා. හරිද? Assess the ability to read and extract relevant information to complete a test. Complete කියන්නේ මොකද්ද? පුරවනවා සම්පූර්ණ කරනවා. right. මේ කියන්නේ ඕගොල්ලන්ට යම් කිසි තොරතුරක් කියවන්න ඒකෙන් අදාළ තොරතුරු උපුටා ගන්න තියෙන හැකියාව තමයි මේකෙන් බලන්නේ. ටෙක්නික් එක තමයි fill in the blanks. හිස්තැන් පිරවීම තමයි ටෙක්නික් එක. හරිද? ටෙක්නික් එක හිස්තැන් පිරවීම. right. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. Read the following dialogue. පහත තියෙන දෙබස කියවන්න. Fill in the blanks of the summary given below. සාරාංශයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. හරිද? අපිට තියෙන්නේ අර ඩයලොග් එක නැත්නම් දෙබස කියවලා ඒ සාරාංශයට අඩු අපි විසින් අඩංගු කළ යුතු තොරතුරු ටික දාගෙන යන තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ සමරි රයිටින් ගැන මම ඕගලන්ට උගන්වන්නේ නැහැ. මොකද ඕගලන්ට O level paper එකට කවදාවත් සමරි රයිටින් එන්නේ නැහැ. හරිද? ආවත් එන්නේ හිස්තැන් පුරවන්න තමයි එන්නේ. තමයි ඇවිල්ලා තියෙන්නේ හිස්තැන් පිරවීමක්. හරිද? ඒක ඉතින් ඕගොල්ලෝ සමරි රයිටින් කියලා වෙනම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඒක පුරවන්න. ඒක පුරවන්න ඔය ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් නීති ටික දැනගෙන එහෙම හිටියනම් හොඳටම ඇති. හරිද? right. හිස්තැන් පිරවීම තියෙන්නේ. select a suitable word නැත්නම් phrase කියන්නේ මොකද්ද? වචන කාණ්ඩ. වචන කාණ්ඩ. මෙහෙම. අකුරු තියෙනවා. අකුරු එකතු වෙලා වචන හැදෙනවා. වචන එකතු වෙලා වාක්‍ය හැදෙනවා. දැන් වාක්‍ය එකතු වෙලා වාක්‍ය ඛණ්ඩ, ඊට පරිච්ඡේද, ඡේද, කොහොම ගොඩක් දේවල් හැදෙනවා. හරිනේ? හරි. එතකොට මේකෙන් අපි වචනයක් හරි, ඒ වචන කොටසක් හරි උපුටලා අරගෙන අර ඉස්තන් වල දාන්න තමයි දෙන්නේ. හරිද? අයින ප්‍රශ්නේ පැහැදිලිද? ප්‍රශ්නේ මොකක්ද කියලා? තේරුම් නැත්නම් කියන්න. පැහැදිලි නේ? right. අපි එන ඡේදය කියමු. teacher කියනවා අමල් is everything ready for the trip? ඒ කියන්නේ අමල් trip එකට හැමදේම ලෑස්තිද? trip එක යන්න හැමදේම ලෑස්තිද? අමල් කියනවා yes almost everything. ඔව් හැමදේම වගේ ලෑස්ති. හැමදේම වගේ ලෑස්ති. teacher කියනවා have you decided on the destination? Candy or නුවරඑළිය? ඔයා තීරණය කළාද? ඔයා තීරණය කළා තියනවාද කොහෙද ගමනාන්තය කියලා? destination කියන්නේ what is the meaning of destination? destination කියන්නේ ගමනාන්තය. have you decided on කියන නිපාතය කියන්නේ ගැන ගමනාන්තය ගැන ඕගොල්ලෝ තීරණය කළාද කියලා අහනවා. කැන්ඩි ඕ නුවරඑළිය? නුවරඑළියද කැන්ඩිද කියලා අහනවා. හරිද? අමල් කියනවා everyone's choice is candy. හැමෝගෙම තේරීම. choice කියන්නේ මොකක්ද? choice තේරීම. ඔව් මැඩම්. හැමෝගෙම තේරීම නුවරයන් කියලා තමයි කියන්නේ මම. ටීචර් කියනවා අහනවා why are you so interested in visiting Kandy? interested
interested කියන්නේ කැමති. Why are you so interested? ඇයි ඔය ඔච්චර කැමති නුවර යන්න? නුවර යන්න. ඇයි ඔය ඔච්චර කැමති නුවර යන්න? මේ දැන් ඕගොල්ලෝ කියනවා නේද do you like mango කිව්වහම. ඕගොල්ලෝ මේ mango වලට කැමතිද කියලා? ඕගොල්ලන් කියන්නකොලා I am interested in mango. I am interested in mango කියන්නේ. ඒ ටික නිපාත දැනගෙන එහෙම ඉන්න ඕනේ. passive. එහෙම දැනගෙන තියෙනවා මේ වගේ ඒවා. ඒ කියන්නේ මම I like mango කිව්වත් එකයි I am interested in mango කිව්වත් එකයි. කියන්නේ මම අඹ වලට කැමති කියන එක තමයි දෙකේම තේරුම. හරි interested කියන්නේ කැමති. choice කියන්නේ තේරීම. destination කියන්නේ ගමනාන්තය. හරි. මැඩම් ඇහුවා ඒවා ඔච්චර නුවර යන්න කැමති. අමල් කියනවා I think it is the botanical gardens. මැඩම් ඒ කියන්නේ මං හිතන්නේ මේ උද්භිත උද්‍යානය. What is the meaning of botanical? botanical කියන්නේ උද්භිත උද්භිත උද්භිද උද්භිද උද්‍යාන. උද්භිද උද්‍යාන. ඔව් සර් මෙහාට වහිනවා අයියෙන් මැස්සත් ලියු වෙන්නද? හරි. අවුලක් නැහැ. රෙකෝඩ් බලන්න. හරි. ගැල්ලුවක් තිබුණොත් මට ආයෙත් කියන්න. හරි. බොටැනිකල් කියන්නේ උද්භිද. උද්භිද. හරි. ඊළඟ එක teacher. teacher කියනවා. Will your parents join to? ඔයගොල්ලන්ගේ දෙමාපියොත් සම්බන්ධ වේවිද? අමල් කියනවා only a few. කිහිප දෙනෙක්. කිහිප දෙනෙක් පමණයි. කිහිප දෙනෙක් එයිති. ඒකේ තේරුම මොකද්ද? උද්භිත උද්‍යාන. උද්භිත කියන එක තමයි තේරුම. උද්භිත උද්‍යාන නම් උද්‍යාන ගෙවතු වලට කියන්නේ ගාන. නේද? බොටැනිකල් කියන්නේ උද්භිද. උද්භිද. උද්භිද කියන්නේ ඔය පරිසරයේ ඔය ගස් වලට සම්බන්ධ තොරතුරු. හරිද? හරි සර්. right. ඊළඟ එක botanical only a few. දෙමාපියෝ එයිද? කීප දෙනෙක් එයි කියලා කියනවා. ඊළඟ එක teacher madam කියනවා well හොඳයි. I want to meet all of you tomorrow at 10 am. උදේ 10ට මට උඹලා ඔක්කොම හම්බෙන්න ඕන. හෙට. To discuss. What is the meaning of discuss? Discuss. Is there someone who knows the meaning of discuss? Discuss කියන්නේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා. Discuss more about the trip. Trip එක ගැන ගොඩාක් දේවල්. trip එක ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හෙට උදේ මට ඔයාලා ඔක්කොම උදේ 10 වෙද්දි හම්බෙන්නේ meet වෙන්න ඕන. හම්බෙන්න ඕන. හරිද? ඊළඟ කියනවා we have not yet decided on the cost per head. හරිද? ඒ කියන්නේ ඉදිරියේදී අපි ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවා. ට්‍රිප් එකක් යන්න සල්ලි ගෙවන්න බෑ. වියදමක් යනවනේ. ඒක ගැන අපි තාම තීරණයක් අරගෙන නැහැ. yet කියන්නේ තාමත් තීරණයක් කරන්නේ නැහැ. හරිද? කියනවා I suppose කියන්නේ suppose suppose කියන්නේ එහෙම වෙයි කියලා හිතනවා. එහෙම වෙයි කියලා හිතනවා. මං කිව්වා කියලා හිතාගනි. suppose I say. ඔයාලට කිව්වා ඉංග්‍රීසි. මං කිව්වා කියලා හිතාගනි. suppose I said. හිතාගන්න. කැඩි ගහන්නේ. හරි.
ඕ පොඩ්ඩක් ඉන්න. සමාධි තාම මාව කැඩි කැඩි දැන්. දැන් හොඳට ඇහෙනවද? හරි. සමාධින්නේ ෆයිබර් ලයින් එකෙන් හින්දා සමාධියට කැඩි කැඩි යනවා කියන්නේ අහුලක් නෑ මට හිතාගත්තා ඒක. එහෙනම් සමාධියෙන් යවන්න කරේ සමාධිය ඔයා පන්තින්නේ මේ ෆයිබර් ලයින් එකෙන්ද? නෑද සර් දැන් නම් ඉන්නේ රවුටරෙන්. සපෝස් කියන්නේ හිතා ගන්නවා හිතා ගන්න. ඒ කියන්නේ හිතින් මොන ඇත්ත වෙන්නේ හරි හිතා ගන්න. I suppose it won't be more than 500 rupees. ඒක රුපියල් 500කට වඩා වැඩි වෙන එකක් නෑ. ඒ කියන්නේ ට්‍රිප් එකේ ගාස්තු රුපියල් 500කට වඩා වැඩි වෙන එකක් නෑ කියලා මැඩම් හිතනවා. I suppose. ඊට පස්සේ අමල් අහනවා madam, do we have to inform the principal about the trip? අපිලා දැනගන්න වෙනවද trip එක ගැන කියලා කියලා. අපිට principal ලා දැනගන්නවත් කරන්න වෙනවද trip එක ගැන? teacher කියනවා yes of course. ඔව් අනිවාර්යෙන්. we need his written permission. written permission කියන්නේ මොකක්ද? written ඔයගොල්ලෝ permission කියන එක නම් දන්නවනේ. permission කියන්නේ අවසරය. written permission කියන්නේ ලිඛිත අවසරය. අපිට ඔහුගේ ලිඛිත අවසරය අවශ්‍යයි කියන එක තමයි කියන්නේ. right? written permission අපිට ඔහුගේ ලිඛිත අවසරය අවශ්‍යයි. මැඩම් කියනවා අමල් කියනවා madam, do you think he will give us permission? ඔයා හිතනවාද ඔහු අපිට ට්‍රයිටන් කියන එකේ තේරුම මොකක්ද ඊට උඩ එකේ? ලිඛිත ඊට උඩ suppose එක කියන්නේ හිතා ගන්නවා. suppose කියන්නේ හිතා ගන්නවා. written කියන්නේ ලිඛිත ලියුව දේවල් ලිඛිත. හරි සමාධි? හරි සර්. හරි. අමල් අහනවා මඩම් ඔයා හිතනවද ඔහු අපිට අවසර දෙවි කියලා? ටීචර් කියනවා why not? ඇයි නැත්තේ? he is the one ඔහු තමයි who suggested me යෝජනා කරේ මට to organize the trip. organize කියන්නේ සංවිධානය කරන. suggested කියන්නේ මොකද්ද? යෝජනා කරා. organize කියන්නේ organize කියන්නේ සංවිධානය කරනවා. සංවිධානය කරනවා. ඕගනයිස් කියන්නේ සංවිධානය කරනවා නේද? ඔව්. ඊට උඩ මේක suggested යෝජනා කරා. යෝජනා කරා. හරිනේ. ඕවා තමයි ඉතින් අපි මේකෙන් ගන්න තියෙන වචන සෙට් එක. ඒ කියන්නේ කතාවක් කියවම අපි කියන්නේ ගත හැකි ආදර්ශ. ඒ වගේ මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ ටික තමයි මේ. හරි. right. සගස්ටඩ් කියන ආයපරක් කියන්නකෝ. suggested කියන්නේ යෝජනා කරා. හා සර්. යෝජනා කරා. හරිනේ. මම කරනවා ලියාගෙන කරුනේ. පොඩ්ඩක් ඉන්න සර්. සමාධි ලියලා ඉවර නම කියන්නේ.
හරි සර් ලියලා ඉවරයි. අයියා මේකෙන් හරි. නෝට් එකක් දෙනවද? ඕකෙන් නම් නෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ vocabulary practice නේ යන්නේ තාම. හරිද? නෝට් ලියන්න තියෙන දෙවෙනි පේපරේදී තමයි කොට. හරි නේද නෙන්දි? හරි අයියා. මේ ටික මකන්නම්. අකවා. සමහර විට අපි ඔය ලියාගත්ත වචන සෙට් එක වෙන්න පුළුවන් පිළිතුරු ඈ. ඔය ඔක්කොම දෙන්නේ නැහැ ඉතින්. එකක් දෙකක් හරි පිළිතුරු වෙන්න පුළුවන්. නේද? ඒ කියන්නේ ඒකේ අපි නොදන්න සුවිශේෂී වචන එදිනෙදා භාවිතා කරන අමතරව වචන වලට අමතරව සුවිශේෂී වචන ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැන් ඔය මම ලියලා දුන්නේ. දැන් තියෙනවා summary. ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. The discussion is about a trip to Istanbul. The discussion මේ සාකච්ඡාව ට්‍රිප් එකක් ගැනලු යමක් විතර චලනයක් වෙනවා නම් මං කිව්වා ටූ චාලනය කියලා. මෙවුන් මේ කොහෙද චලනය වෙන්න හදන්නේ දැන්? කොහෙද ට්‍රිප් එක යන්නේ? කියන්න බලන්න. ට්‍රිප් ටු ඔව් කැන්ඩි. කැන්ඩි පළවෙනි එක වෙන්නේ number 2. The students one and only is candy. එතන මොකක්ද? එකම එක ශිෂ්‍යයන්ගේ එකම එක මොකක්ද? කියනා නේද? අර අමල් හතරවෙනි එක කියන එක බලන්න. හතරවෙනි එක. Yes madam. Everyone's choice. Choice. ඒ කියන්නේ හැමෝගෙම එකම එක තේරීම තමයි නුවර කියන්නේ. One and only choice. One and only choice is candy. හරි නේද? One and only choice is candy. Right. ඊළඟට the most attractive place. ඒ කියන්නේ ගොඩක්ම සිත් ඇද ගන්න ස්ථානය for the students. ශිෂ්‍යයන් සඳහා is කොහෙද? කොහෙද කියන්න බෑ. ඒ ළමයි කැමති Botanical. ඔව් botanical gardens. Gardens කියන එක. Botanical gardens. මේ ළමයි යන්න තෝරගත්ත දැන ගන්න කියන්නේ. ඇයි ඒ තෝරගත්තේ කියලා? අර මැඩම් අහනවා අමාරුයි. මම ඒකට කියනවා botanical garden එකයි. මේ තව දෙයක්. මේක මේ මම මේ මාකින් ස්කීම් එකේ දැකපු දෙයක් ඔයගොල්ලෝ කියන්නේ. ඉස්සෙල්ලා ගන්න. මෙතන ඔයගොල්ලෝ දෙය පාවිච්චි කරත් එකයි නැවත් එකයි. The botanical gardens කිව්වත් එකයි. botanical gardens කිව්වත් එකයි. ලකුණු දුන්නේ යාළුවෝ. හරි. කියන්නේ ඔයගොල්ලෝ මේ the දැම්මත් එකයි නොදැම්මත් එකයි. ලකුණු දීලා තියෙනවා. හරි. ඊළඟට a few කිහිපයක් අර few කියන වචනේ සම්බන්ධ කරලා තිබ්බේ කවුරු එක්කද කියලා බලන්න ඕනේ දැන් is that also will join the trip මොනවා කිහිප දෙනෙක්ද trip එකට සම්බන්ධ වෙනවා කිව්වේ බලන්න මොකෝ කිහිප දෙනෙක් දෙනවා කිව්වේ
අමාල කියනවා only a few කියලා. ඊට කලින් මැඩම් අහපු ප්‍රශ්නේ මොකද්ද? Will your parents a few parents also. Parents කියන්නේ දෙමාපිය. Parents also will join the trip. හරි නේද? right. ඊට පස්සේ අංක 5 බලමු. අංක 5. Student will not have to spend. ශිෂ්‍යයන්ට වියදම් කරන්න සිද්ධ නොවේවි much as the ස්තනක් per person for the trip will not exceed 500 rupees. හරි. එතනට එන්නේ මොන වචනේද? much as the කිව්වම ඒක වචනයක් එන්නේ. ඒක වචනයක් එන්නේ. හැබැයි එතනට එන්නේ මොකක්ද? ඒ එන වචනේ මොකක්ද? ඒක වචනයක් එනවනේ. organize නෙමෙයිද අයියේ? නැහැ. ඔව්. ගොඩක් කියන්නේ අපි ටෙස්ට් 5 ඉවර කරන්න දැන් තව ටිකයි තියෙන්නේ. හරි නේද? ඔයා ඒ කට් වෙච්ච ටිකේ රෙකෝඩ් එක බලන්න. හරිද? සර්. right. කට් වෙච්ච ටිකේ රෙකෝඩ් එක බලන්න. ඒ කියන්නේ මුළු ප්‍රශ්නෙම රෙකෝඩ් එක බලන්න. හරි. 5. එතනට ඕගනයිස් ගන්න බෑ. ද කියලා තියෙනවා. අපි and the දැම්මේ නාම පද වලින් නේ. and the දැම්මේ නාම පද වලින් නේද? ඕගනයිස් කියන්නේ ක්‍රියාපදයක්. සංවිධානය කරනවා. එතකොට එතන ඕගනයිස් වෙන්නේ. හරිද? දැන් අර තියෙනවා per person for the trip කියලා. එක පුද්ගලයෙකුට trip එක සඳහා වියදම කියන වචනේ තමයි එන්නේ. වියදම. ඒ කියන්නේ cost. හරි. වියදම කියන වචනේ තමයි එන්නේ. හරිද? ඊළඟ එක අන්තිම එක. The written ලිඛිත ස්ථානක් of the principal is yet to be obtained. බාර දෙන්න තාම තියෙනවා. ලිඛිත. මොකද්ද ලිඛිත? කියන්න බෑ. writing Oh, permission. ලිඛිත අවසරය. ලිඛිත අවසරය. permission. ආවෙන එක කරන්නේ permission. හරිද? හරි සර්. හරිනේ. right. එතකොට ළමයි ඔය වගේ ප්‍රශ්නයක් ආපුහම හිස්තැන් පුරවන්න තියෙන්නේ. අපිට හිස්තැන් පුරවන්න වචන දීලත් නැහැ. හරිද? වචන දීලත් නැහැ කියලා හිතන්න. අපි කොහොමද වචන සෙට් එකක් හදාගන්නේ? අපි ඒක ගන්නන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට
මෙහෙම ඕගොල්ලෝ හිතින් හිතලා උත්තර හදනවට වඩා ලේසි නැද්ද? උත්තර ටිකක් මොකක් හරි කොටුවක තියලා තියෙනවා. ඒකෙන් උත්තර තෝර දාන්න තිබ්බා. ලේසි නේද? මම ඒ සිස්ටම් එක මම උගන්වනවා. මෙහෙම උත්තර ටිකක් හදාගන්න. මේක ලේසි වැඩි. අහකන උත්තර ටික. එහෙම ප්‍රශ්න එනවා සර්. ප්‍රශ්නේද? ඔව් නිකන් උත්තර ප්‍රශ්න එනවද? ඔව් වෙනවා. මෙහෙම වෙනවා. හරිද? ආවොත් ඒ කියන්නේ උත්තර දීලා නැතුව. ඕගලන්ට උත්තරයක් අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? මම ඒක ගන්නවා. මේක මගේ සිස්ටම් එක. හරි මේක මගේ සිස්ටම්. මම එක්සෑම් එකට කරනවා. ඕනේ. ඕගොල්ලෝ මේ ඡේදය කියවන්නේ. ඡේදය කියන්නේ ඕගලන්ට හිස්තම් පුරවන්න තියෙනවානේ. ඒ පුරවන්න තියෙන හිස්තම් ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. හරි? හිස්තම් දිහා බලන්න. ඒ හිස්තම් හැම එකකටම යොදා ගන්න අපි මොනවද? නාම පද ටිකක් දාන්න තියෙන්නේ. නේද? නාම පද ටිකක් දාන්න තියෙන්නේ. හරි. ඕගොල්ලන්ට දාන්න තියෙන්නේ නාම පදන. නාම පදන. ඔය ලියලා තියෙන්නේ සාරාංශයක් නම් ඕගොල්ලෝ නම් කැඩි කැඩිට බැහැන්නේ නැහැනේ. කියන්නකො. නෑ අයියා හොඳට ඇහෙනවා. එතකොට ඕගොල්ලන්ට මාපේ හරි. එතකොට ඕගොල්ලන්ට මෙහෙම ප්‍රශ්නයක් ආවා. බෝඩ් එක කැඩි පැඩි පේන්නේ. බෝඩ් එකේ මොකද ලියන්නේ? නෑ සර්. ස්ක්‍රීන් එක කැඩි කැඩි පේන්නේ. ඔව් බඩේ සිග්නල් අවුලක් තියෙනවා. දැන් හරි සර්. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලන්ට පේනව නේද මේ අර සාරාංශය ලියන්න තියෙන්නේ මුල ඉඳන්ම ඡේදය කියවුවාම ඒ ඡේදය දැන් ඉස්සලාම මැඩම් කියනවා ට්‍රිප් එකේ යන තැන ගැන ඉස්සලාම කියනවා දෙවෙනියට කියනවා මොනවා ගැනද ඇයි හේතුව ගැන කියනවා ඇයි නුවර යන්න හේතුව ගැන කියනවා ඊට පස්සේ දෙමාපියෝ යන එක ගැන කොහොම පිළිවෙලට ඒගොල්ලෝ සාකච්ඡා කරපු පිළිවෙලට නේද ටික ඔය සාරාංශය ගොතලා තියෙන්නේ. ඒක තේරුණානේ. එහෙනම් මේ වගේ ප්‍රශ්නකදී කොහොමද ඔයා ආන්සර් බොක්ස් එකක් තනියම හදාගන්නේ? හරිද? ඒ කියන්නේ උත්තර දාලා තියෙන පොඩි කොටුවක්. දැන් ඔය දැකලා තියෙනවනේ හිස්තැන් ටිකක් තියෙනවා. ඒකට උඩින් උත්තර ටික දීලා තියෙනවා. මේක එහෙම දීලා නැහැ. එහෙම වුණාම කොහොමද හදාගන්නේ? ඒක බලමු. හරිද? දැන් මේක කියවුවානේ අපි. කියවුවාම අර ඔයාලට මතකද මේ මම බෝඩ් එකේ ලිව්වා ඕගොල්ලෝ දන්නේ නැති මේ අමාරු ටික වචන ටිකක් ලිව්වා නේද? ඕගොල්ලෝ හම්බෙලා නැති අමාරු වචන කීපයක් ලිව්වානේ. මම එහෙම හිතපු يعني ඕගොල්ලෝ නොදන්න වචන ලිව්වානේ. ඔව්. එතකොට ඒ වචනයි අපේ පිළිතුරුයි දිහා බලන්න. සමානව ගැලපෙන්නේ ඔව් මැච් වෙනවා නේද? ඒ කියන්නේ අපි නොදන්න වචන තමා උත්තර විදිහට ඒගොල්ලෝ දීලා තියෙන්නේ. නේද? ඒක ටිප් එකක්. හරිද? ඒක ටිප් එකක්. හරිද? එතකොට මම ආපහු මුලින් ඉඳන් කියවන්නම්. Amal is everything ready for the trip? Yes, almost everything on the destination. Right. එතකොට මැඩම් ඉස්සලාම ප්‍රශ්නයක් අහනවා කොහෙද යන්නේ කියලා නෑ හැමදේම ලෑස්තිද කියලා අහනවා. ඔව් හැමදේම ලෑස්ති කියලා මල් කියනවා. ඊට පස්සේ කියනවා කොහෙද ගමනාන්ත යනවා නුවරදීද කැන්ඩිද කියලා. හරිද? ඊට පස්සේ ඒකේ ඕගොල්ලන්ට ඩිසයිඩඩ් කියලා තියෙනවා. ඩිසයිඩඩ් කියන්නේ තීරණය කරානේ.
තීරණය කරානේ. ඒක ඇවිල්ලා ක්‍රියාපදයක්. නාම පදයක් නෙමෙයි නේද? නාම පදයක් නෙමෙයි. එහෙනම් ඒක අදාළ නැහැ. හරිද? ඩෙස්ටිනේෂන් කියන වචනේ. හරිද? මේකෙදි හරියටම උත්තර ටික ගන්න බෑ. උත්තර ටිකම ගන්නත් බෑ ඉතින්. හරිද? උත්තර ටිකම ගන්නත් බෑ. හැබැයි සාමාන්‍යයෙන් පිළිතුරු යයි අනුමාන කළ හැකි උත්තර සෙට් එකක් අපිට හදා ගන්න පුළුවන්. හරියටම උත්තර ටික ගන්න බෑ. හරිද? ඩෙස්ටිනේෂන් කියන එක දෙනවා. ඊට පස්සේ කැන්ඩි නුවරඑළිය. කැන්ඩි නුවරඑළිය කියන ඒවත් නම පද විදියට අපි ගමු. කැන්ඩි නුවරඑළිය. ඒවා සාමාන්‍යයෙන් දෙබසක තිබිය යුතු වචන වලට පිටින් ගිය වචන නේද? ඒ කියන්නේ අපි මේ ට්‍රිප් එකක් ගැන සාකච්ඡා කරද්දී ඔය වචන ටික තියෙනවනේ. නුවරඑළිය කැන්ඩි. දැන් අපි ට්‍රිප් එකක් ගැන සාකච්ඡා කරොත් අපි යන්නේ වෙන දිහා. එතකොට මේගොල්ලෝ යන දිහා ඒක විශේෂයි. නේද? ඒගොල්ලෝ යන දිහායි අපි යන දිහා. අපි ට්‍රිප් එකක් ගත්තත් අපි යනවා වෙන කොහේ හිතමුකෝ අනුරාධපුරේ එහෙම. ඒතර මේගොල්ලෝ යන්නේ නුවරඑළිය ආර කැන්ඩි හරි. ඒක මේගොල්ලන්ට ආවේනික දෙයක්. අන්න වචන ටික හොයාගන්නවා. ඒක. ඊට පස්සේ choice කියලා වචනයක් තියෙනවා. choice ඒ කියන්නේ අපි ඒකද සාමාන්‍යයෙන් choice is candy. යන තැන දන්නවා. එතකට ඊළඟට තියෙන botanical gardens. botanical gardens කියලා වචනයක් තියෙනවා. parents සහභාගී වෙන අය parents ඊළඟ එක tomorrow discuss කියලා තියෙන එක ක්‍රියාපදයක්. if we haven't cost per head cost කියලා එකක් තියෙනවා. I suppose ඒක ක්‍රියාපදයක්. it won't be more than 500 rupees. ඒක ඕනේ නැහැ. principal ඒක ඕනේ නැහැ. yes of course we need his written permission. ඒක විශේෂ වචනයක්. written permission organize කියන ක්‍රියාපදයක්. ඕංගම අපිට පිළිතුරු සෙට් එකක් හදා ගන්න පුළුවන්. පිළිතුරුයි අනුමාන කළ හැකි ටික. හරිද? ඊට පස්සේ එහෙම හදාගෙන ඔයගොල්ලෝ උත්තර ටික හොයා ගන්න පුළුවන්. හරි. මේක මම මේ පොඩි ටිප් එකක් දුන්නේ. හරිද? හරිද? පොඩි ටිප් එකක් දුන්නා. මේ ටිප් ඕස තේරුණා. හරිනේ. තේරුණා සර්. right let me තේරුණා අයියා. right ඊළඟට අපිට තියෙන්නේ not එක. not right test 5. ඒකට යන්න කලින් මට කියන්න ඔයගලන්ට test 5 ගැන ගැටලුවක් තියෙනවා. is there any question that you have about question 5? පහේ ගැටලු තියෙනවද? ගැටලු තියෙනවද? නෑ අයියා හොඳට තේරුණා. නෑ සර්. right හරි. එහෙනම් අපි ටෙස්ට් 6ට යමු. ටෙස්ට් 6 ලියන්න තියෙන්නේ නෝට් එක. හරිද? නෝට් එකක් ලියන්න තියෙන්නේ. කොහොමත් මේ පේපර් එක තියෙන ඔයගොල්ලන්ගේ ඔය ලෙවල් පේපර් එක. එයා ටෙස්ට් 6 ඉඳන් 15ට ගොඩක් එන්නේ ගයිඩඩ් රයිටින්. හරිද? ඒ කියන්නේ ලිඛිත හැකියාව පරීක්ෂා කරන එක තමයි ඔයගොල්ලන් තියෙන්නේ. හරි මේක ග්‍රැමර් ක්වෙස්චන්. ග්‍රැමර්. ලියක්. හරි. නෝට් එකක් ලියන්න තියෙන්නේ. නෝට් කියන්නේ මොකද්ද? නෝටිස් කියන්නේ මොකද්ද? වෙනස ඔයගොල්ලන්ට ගිය මාසේ
level paper එකේදී පැහැදිලි කරා නේද? හරි. මම ඒක ආයෙත් උගන්වන්නම්. හරිද? ඒක මගේ පුරුද්දක් විදිහට මම ඔයගලන්ට විඩින් වැඩේ හැම පේපරේම අහුවෙන ප්‍රශ්නයක් ගන්න උගන්වන්නම්. ටෙස්ට් 6 not writing. මට කියන්න මෙතන ඉන්න 3-4 දෙනාගෙන් ඕගොල්ලෝ කාට හරි පුළුවන්ද නෝට් එකක් ලියන්න. අර මං ආකෘතිය කියලා තියෙන දිනේ දාන්න යවන්නානේ විතරේ අරවා මේවා දාන්න. ඒ ආකෘතිය දැන් කටින් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මෙතන අරක අත්ත දෙන්නේ මේකම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඉන්නා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න. මං ගිය මාසේ නෝට් එක ලියද්දි උගන්වන්නේ. මතක නැද්ද කාටවත්? මතක නැහැ. නේ. හරි. මං ආයෙත් උගන්වන්නේ. Oh. Yeah. දිනේ යවන කෙනා මට ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ හරිනේ. හරි බලා ගන්නකො. මෙතන දිනේ. හැබැයි දිනේ දාන්න අනිවාර්ය නැහැ. දිනේ දාන්න අනිවාර්ය නැහැ. මං O level ලියන කාලේ. හරි මං O level ලියන කාලේ දිනේ දැම්මේ නැහැ. ඇත්ත කියන්නේ බෑ. මං දිනේ දැම්මේ නැහැ. හරි ඒක නම් කම්මැලි. නිකන් කිව්ව. හරි දිනේ දැම්මේ නැහැ. හරි ඕගොල්ලෝ කැමති නම් දිනේ දාගන්න. ඔච්චරද කියන්නේ. කැමති නම් මේ දාන්නේ දිනේ මොන දිනේද? මොන දිනේද දාන්නේ? ඕගොල්ලෝ නෝට් එක ලියන දිනේ හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ නෝට් එක යවන එක්කෙනෙක් ඉන්නවනේ. යවන එක හිතමුකෝ සුපුන්. කියලා දැම්මා. කොමාවක් දැම්ම. dear සුපුන්. එතකොට මොහොමඩ් dear කවිඳු dear දාන්නේ. dear අරව මේවා දාන්න එපා. හරිද? දාන්න එපා. නම දැම්මා කොමාව දැම්මා. මොකද නෝට් කියන්නේ කෙටියෙන් ලියන්න ඕන දෙයක්. කෙටියෙන් ලියන්න ඕන දෙයක්. මේක නිසා. හරිද? ඊළඟට ඉතින් බොඩි එක. බොඩි එක දැම්මා. සෝක අද ගන්න ඔව් එන්න කැමති නෑ. බොඩි එක ඒ කියන්නේ මෙයා රිසීවර් ලබන්න. රිසීවර්. ඊළඟ බොඩි එක ඊට පස්සේ යවන්න sender. යවන්න කිව්වේ මොකද්ද? ඔයාගේ නම. ඔයා නම් යවන්නේ ඔයා. කියලා තිතක් තියන්නේ ඈ. නමට යටින් තිතක්. හරිද? මේක දාගන්න ටෙස්ට් 6 කියලා දැම්මා නෝට් රයිටින් කියලා දැම්මා මේ ෆෝමැට් එක පොඩ්ඩක් පොතේ දාගන්න
හරි සර් ලියලා ඉවරයි. ඉවරයිනේ. හරි. මට කියන්න net මේවා note එක ලියවද? එදා දුන්න එකේ නෝට් එකද අයියා? නෑ මේක. test 6 ලිව්වා අයියා. test මේක. මොකක්ද පේපරේ හම්බුනේ අදනේ අයියා. අයියෝ කියන්න බෑ. එතන සමාධිය ලිව්වද note එක? නෑ සර්. නෑ. හරි. ඕගොල්ලෝ දන්න විදිහට මේ note එක ලියන්න. අපි හෙට සාකච්ඡා කරමු ඉතර කොහොමද? හරිද? හෙට කීයද සර් ක්ලාස් තියෙන්නේ? 10 උදේ? ඔව්. එතකොට සර් ෆ්‍රී රූම් එක තියෙන 3:00ට නේද? ඔව්. අද 3:00ම. හා ඒක සර්. 10 හා. තියෙනවා. හරි. හා right. එහෙනම් අපි ආයෙ හෙට හම්බෙමු. right. සර්. හරි. ඔයාලා ඉතාලි භාෂාව දන්නවද? ඉතාලි භාෂාව දන්නවද? නෑ සර්. ඉතාලි භාෂාවෙන් බයි කියන්නේ කොහොමද දන්නවද? චාවස් කියලා කියන්නේ. චාවස්. හරි. බයි බයි කියන්නේ චාව චාව. හරි. අය චාව මල්ලි කියලා සින්දුවක් තියෙනවා නේද? ඔව්. ඒක. හරිද? ඊට පස්සේ ප්‍රංශ භාෂාවෙන් බයි කියන්නේ අදියොස්. ප්‍රංශ නෙමෙයි ස්පැනිෂ්. ස්පැනිෂ් කියන්නේ ප්‍රංශ තමයි. හරිද? ස්පැනිෂ් මේ අදියොස් කියලා කියන්නේ. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ බයි කියනවට වඩා චාවස් එහෙම නැත්නම් අදියොස් වගේ වචන හොර වෙන. ඒක ලස්සනයි නේද? ඒ කියන්නේ සර් එහෙනම් අපි ආයේ වචනද? මොකද්ද? පිටට වචනද? පිට රට පිටට කියන්නේ ඒකේ විවිධ භාෂාවල ඒ වගේ බයි කියන්නේ. ඔව් හා සර්. සමාන වචන වගේ තමයි බයි කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඉතාලි භාෂාවෙන් චාවස් කියනවා. ස්පැනිෂ් වලින් අදියොස් කියනවා. හරි right? එහෙනම් චාව චාව. right? Ciao sir. Ciao, sir.